විපාක මේ චේතනාව කියන චෛතසිකය තියෙනවද නැද්ද? තියෙනවා. කුසල් සිතේ චේතනාව කියන චෛතසිකය තියෙනවද නැද්ද? තියෙනවා. විපාක සිතේ තියෙනවා. ක්‍රියා සිතේ තියෙනවා. ෂුවර්ද? තියෙනවද නැද්ද? කොහොමද කියන්නේ? ඒ කොහොමද කියන්නේ? ඇයි කියනවා කියලා කියන්නේ? නෑ 89 එකක් වුණාට චේතනාව හැම සිතේම තියෙනවද? උත්තරය ආවේ නෑ තාම. නෑ එහෙම නෙමෙයි. ඒක නෙමෙයි. චේතනාව සබ්බ චිත්ත සාධාරණ හත එකක්ද? ඔව්. සබ්බ චිත්ත සාධාරණ හතර හැම සිතේ තියෙනවද? තියෙනවා. එතකොට මේ විපාක ක්‍රියාවල තියෙනවද? තියෙනවා. විපාක ක්‍රියාවල තියෙනවා. නැති වෙන්නේ නැහැ. හැම එකෙම තියෙන්නේ නැති වෙයි කිව්වේ නෑ. නෑ. මේ චේතනා ඒක තමයි මේක තමයි පැන්නේ. චේතනාව කියන චෛතසිකය තියෙනවා හැම සිතේ. හැබැයි ඒ හැම චේතනාවම කර්මය වෙන්නේ නැහැ. ඒකයි වෙනස තියෙන්නේ. හරිද? පැහැදිලියි කියනවා. නැවත කියනවා. එතකොට මේ අපි ඉගෙන ගත්ත චෛතසික ඔක්කොම 52ක් තියෙනවා කියලා. ඒ 52 අපි කාණ්ඩ කීයකට බෙදාගත්තද? 7. ප්‍රධාන කාණ්ඩ චෛතසික වර්ග කීයක් තුනට කාණ්ඩ? 3ක් තිබුණා. ඒ තුන මොකද්ද? සබ්බචිත්ත සාධාරණ කීයද? 7යි. අකුසල් 14යි. මතකයි නේද? ඔව් 52ක් තිබුණ චෛතසික. මේක තුනකට බෙදාගත්තා. මොනවද? සබ්බ චිත්ත සාධාරණ 7යි. නෑ මේක ගත්තේ අන්‍ය සමාන. ඔව් වැරදුනා. සෝරි. අන්‍ය සමාන බදාන 3යි. 3 අන්‍ය සමාන 13යි. අකුසල 14යි. කාමසෝබන 25යි. ඔන්න විදිහට තමයි අපි මේ චෛතසික 52 බෙදාගත්තේ. හරිද? එතකොට මේ අන්‍ය සමාන 13 ආයෙත් දෙකකට බෙදාගත්තා. සබ්බ චිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි. හරිද? මේවත් අපි ආයෙත් බෙදාගත්තා. එතකොට සබ්බ චිත්ත සාධාරණ 7 මොකද්ද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය. එතකොට ඒක එකක් තමයි චේතනාව. එතකොට ඒ හැම සිතේම තියෙනවද නැද්ද? තියෙනවා. හැම සිතේම තියෙනවා. මේ 89ේම තියෙනවා ඒක. හැබැයි තිබුණට ඒ හැම චේතනාවක්ම කර්මයක් වෙන්නේ නැහැ. හරිද? මොන ඒවයිද කර්මයක් වෙන්නේ නැත්තේ මෙන්න මේ විපාක සිත්වල චේතනාව තියෙනවද නැද්ද? තියෙනවා. තිබුණට කර්මය වෙනවද? නැහැ. දැන් පටව ගන්න එපා. මේකේ කර්මයේ තියෙන ශක්තිය විපාක මේ දෙන ක්‍රමේ තමයි විපාකයක් විදියට. ඒකේ බලයක් නැහැ තව කර්මයක් ඇති කරන්න. දැන් කෙනෙකුට නැත්තම් මෙතන පැටලෙන්න පුළුවන්. විපාක තමයි කර්මය ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්නේ විපාක සිතක් කරහා. විපාකේට නැවත විපාකයක් දෙන්න බෑ. හරිද? මේකේ තියෙන චේතනාවයි මේකේ තියෙන චේතනාවයි තමයි කර්මය වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය විදිහට මෙතනත් චේතනාව ඇවිල්ලා විපාක සිතක් උපද්දලා ඒකේ ප්‍රතිඵලය ලබා දුන්නට ඒකේ ගුණය ඒකේ චේතනාවට කර්මයක් ඇති කිරීම හැකියාවක් නැහැ. තව එකක්. මේකේ තව එකක් ඇති කරන්න එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා මේකේ චේතනාව කර්මය වෙන්නේ නැහැ. මේකේ චේතනාව කර්මය වෙන්නේ නැහැ. ඒතර මේ කුසල් සිතේ තියෙන චේතනාචෛතසිකය තමයි කර්මය වෙන්නේ. ඒක පැහැදිලිද? අන්නේ කර්මය ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒක කර්මය ප්‍රධාන ආකාර 4ක් තියෙනවා. ඒ කර්මය ගත්තාම ඒක හැසිරෙන විදි ඒකේ ගුණාංග නැත්නම් හැසිරෙන විදි ප්‍රධාන 4 කාණ්ඩයකට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ 4 කාණ්ඩය තමයි එකක් තමයි කෘත්‍ය වශයෙන් බෙදෙනවා. ඒවයි ඒ කර්මයේ කෘත්‍ය නැත්නම් වැඩේ කරන ක්‍රියාව මත වර්ග 4ක් තියෙනවා. හරිද? ඊට පස්සේ
කාලය අනුව ඒක විපාක දෙන කාලය අනුව වර්ග හතරක් තියෙනවා. ඊට පස්සේ විපාක දෙන ක්‍රමය අනුව හතරක් තියෙනවා. ස්ථාන අනුව හතරක් තියෙනවා. අන්නේ හතර අටේ ටික තමයි අපි දැන් මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ අපිට. කර්ම චතුස්කය කියන්නේ ඒක. ඒ කර්මය කෘත්‍ය අනුවත් කෘත්‍ය කර්ම චතුස්කයක් ඊළඟට දාන විපාක දානය දෙන ක්‍රමය විපාකය දෙන ක්‍රමය අනුවත් ඊට පස්සේ විපාක දෙන කාලය අනුවත් විපාක දෙන ස්ථානය අනුවත් හරිනේ ඒ කර්මයේ ප්‍රධාන කාණ්ඩ හතරක් තියෙනවා ඒ හතර තමයි කෘත්‍ය අනුව විපාක දානානුක්‍රමය විපාක දානය දෙන විපාකයේ දෙන ක්‍රමය අනුව විපාක දෙන කාලය අනුව සහ විපාක දෙන ස්ථානය අනුව හතරක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි අපි කතා කරන්නේ මොකද්ද කෘත්‍ය කර්ම චතුස්කය. කෘත්‍ය කර්ම චතුස්කය ඒකේ කෘත්‍ය අනුව දැන් එකේම මේ හතරම තියෙන බැරිද? තියෙන්න පුළුවන්. හතරේම තියෙන්නත් පුළුවන් නැති වෙන අවස්ථාවක් තියෙනවා. දැන් තේරෙනවද? ඒක මතලෝ එකම කර්මයේ කෘත්‍ය තියෙනවා. ඒකේ කෘත්‍යයක් තියෙනනේ කර්මයක කෘත්‍යයක් තියෙනවා. ඒකේ දානානුක්‍රමයක් තියෙනවද? තියෙනවා. ඒකෙම තියෙන දානානුක්‍රමය ඒකෙම කාලයක් තියෙනවා ඒකට අදාළව. ඒකට ස්ථානයක් තියෙන්න පුළුවන්. එකම කර්මයක මේ හතරම තියෙන්න පුළුවන්. එහෙම නැති වෙන අවස්ථාවක් තියෙනවා. මේක නැති වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට බලමු. හරි. දැන් පාඩමට යනවා. 160 පිටුව අපි මේ අපි ගිය සතියේ මේ පාඩමම කරා නැවත වතාවක් අපි ඒකම කරනවා මොකද වැඩි පිරිසක් සහභාගී වුණ නිසා එතකොට කර්මයේ යනු කුසල දෙකටම සාධාරණ නමකි කුසලයට කුසල කර්මයයිද අකුසලයට අකුසල කර්මයයිද කියනු ලැබේ හරිද සාමාන්‍යයෙන් එකක් වන කර්මයෙන් සිදු කරන කෘත්‍යයන්ගේ වශයෙන් සතරකටද විපාක දීමේ පිළිවෙල අනුව සතරකටද විපාක දීමේ කාලය අනුව සතරකට විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් සතරකට බෙදා තිබේ. අන්නේ ඔය කර්ම චතුස්කය කියු ඔන්න ඔය හතරට. ඒක තමයි දැන් ඉස්සරහට පැහැදිලි කරන්නේ. ඒතර කෘත්‍ය කර්ම චතුස්කය. දැන් කෘත්‍ය වශයෙන් කර්ම හතරක් තියෙනවා. හතරකට. නැත්නම් ආකාර හතරක්. කෘත්‍ය වශයෙන් ආකාර හතරක්. දැන් කෘත්‍යයන් හතරක් කිව්වත් නිවැරදි. කර්මයේ කෘත්‍යයන් හතරක් තියෙනවා. හරිද? ඒ හතර තමයි අපි දැන් කතා කරන්නේ කුසල කර්ම වලින් සිදු කරන වැඩ සතරක් ඇත්තේ. එක තමයි විපාක සිතා රූප ඉපදවීම. අන්න කර්මය විපාක සිතක් උපදිනවා. අපි කියවනේ දැන් මේකේ තියෙන කර්මයෙන් අන්න විපාක සිතක් උපදීමේ හැකියාවක් තියෙනවා. මේකේ තියෙන කර්මයෙන් විපාක සිතක් ඉපදීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඊළඟට තමයි ඒ වගේම දැන් විශේෂයෙන් ප්‍රතිසන්දි චිත්තයට තියෙනවා ඒ විපාක උපද්දනවා වගේම ඒ විපාක උපද්දලා රූපත් උපද්දන්න පුළුවන්. රූප උපද්දන්නත් උන අපි දැන් ඉගෙන ගත්තනේ. අපි ඉගෙන ගත්තේ නෑ තාම රූපකාණ්ඩය. රූපකාණ්ඩයේදී අපිට ඉගෙන ගන්න තියෙනවා රූප ඉපදවන්න ප්‍රධාන කාරණා හතරක්. උපද්දන්න හතරක් තියෙනවා මොනවද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඔන්න ඔය හතරෙන් තමයි රූප උපද්දන්නේ. ඒකින් එතකොට කර්මය කිව්වේ කර්මයෙන් රූප උපදින්න හැකියාවක් තියෙනවා. රූප මොනවද? රූප කිව්වොත් පඨවි ආපෝ තේජෝ වායෝ සහ තව 24ක් තියෙන එකෙන්ම හැදිච්ච ඒ ටිකනේ. ඒකට මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ විපැද්දීමේ හැකියාවක් මේ කර්මයට තියෙනවා. හරිනේ? ඊළඟ දෙවෙනි එක යම්කිසි කර්මයකින් උපන් සත්‍යයට කලක් ජීවත් වීමට උපකාර කිරීම. හරිද? කලක් ජීවත් වීමට උපකාර කරන මේ කර්මය. හරි? ඔව් ඒකට අපි කියන උපස්තම්භණය කියලා. උපන් සත්‍යයට සැපසේ ජීවත් වන්නට නොදී වරින් වර පීඩා කිරීම. වරින් වර පීඩා කරනවා ඇවිල්ලා මේ කර්මය. ඒ උපන් සත්‍යයට. ඒකට අපි උපපීඩක කර්මය නැත්නම් උපපීලක කියලා කියනවා. උපපීඩක කර්මය කියලා කියනවා. යම් කිසි කර්මයකින් උපන් සත්‍යය මරා දැමීම යන මේ සතර කුසල කර්මයන් විසින් කරනු ලබන කෘත්‍යය. හරිද? අවිලා මරලා දාන බල ඒකට අපි කියන උපඝාතන කියලා. එතකොට ඒක ඒ හතර තමයි මේ කියන්නේ අර පළවෙනියට කිව්ව ජනක කර්මය නැත්නම් විපාක සිතා රූප ඉපදීම කියන එකට අපි කියනවා ජනක කර්මය කියලා. නමක් දෙනවා ජනක කර්මය කියලා. ඊළඟට යම්කිසි කර්මයකින් උපන් සත්‍යයට කලක් ජීවත් වීමට උපකාර වීමට අපි කියන උපස්තම්භක කර්මය කියලා. ඊට පීඩා කරනවා මැදින් මේ කර්මය මතුවෙලා
පීඩා කරනවා. ඒ පීඩා කිරීමට අපි කියනවා උපපීඩක කර්මය කියලා. මැදින් ඇවිල්ලා කර්මයක් මතුවෙලා මරලා දානවා, ඝාතනය කරලා දානවා. ඒක කියනවා අපි උපඝාත කර්මය. කියා සිදු කරන කෘත්‍යයන්ගේ වශයෙන් කර්ම සතරක් ඇත්තේ. ඒ සතරට කෘත්‍ය කර්ම චතුස්කයයි කියනු ලැබේ. ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කාල දෙකෙහි විපාක සිතා රූප උපදවන කුසල කුසල ජනක කර්මය නම් වේ. ඒකට අපි දන්නවා ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කාල දෙකෙහි විපාක සිතා රූප උපදවන කුසල කුසල කර්මය ජනක කර්මය නම් වේ. එතකොට අපි කිව්වා ඒ වගේම මේ කර්මයකට ආකාර දෙකකින් විපාක දෙන්න පුළුවන්. නැත්නම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ දෙක තමයි මොකද්ද? ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක කියලා කිව්වේ උපතක් දෙන්න පුළුවන්. උපතක් ඒ කර්මයෙන් නැවත අලුත් භවයක උපතක් දීමේ හැකියාව තියෙනවා. ඒව දෙන්නේ ප්‍රබල කර්ම වලින්. ප්‍රබල කර්ම වලින් තමයි උපත දෙන්න පුළුවන්. අපි නැත්තම් කර්මය ගත්තාම කර්මපත වලින්. ඒ කර්මපත වලින් තමයි ප්‍රතිසන්දි දෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිසන්දි දීලා ඒකෙම ඒ කර්මෙම ප්‍රවෘත්ති විපාක දෙන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රතිසන්දිය දෙන්න සමත් නැති කර්ම තියෙනවා. ඒ කියන්නේ කර්මපත නොවන කර්ම. ඒ කර්ම වලින් ප්‍රවෘත්ති විපාක දෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රතිසන්දි විපාක දෙන්න බෑ. ඒක පැහැදිලි නේද? කර්මය දෙවිදියකට අපි බෙදා ගන්නවා. ආයි මොකද? ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක පුළුවන් නැවත අලුත් භවයක උපත දෙන්නත් පුළුවන්. ඉපදුනාට පස්සේ තව ඒකට සැපහා දුක ගෙනල් දෙන්නත් පුළුවන් ප්‍රතිසන්දි විපාක වල. ඒවා ප්‍රබල කර්ම. ප්‍රබල නොවන කර්ම ප්‍රවෘත්ති විපාක විතරයි දෙන්න පුළුවන්. ඒකට ප්‍රතිසන්දියක් දෙන්න බෑ. ඔන්නෝයි දෙක. ඊළඟට මේ කියන ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කාල දෙකෙහි විපාක සිතා රූප උපදවන කුසල කුසල ජනක කර්මය ජනක කර්මය නම් වේ. එතකොට ප්‍රවෘත්ති විපාකයක් විතරක් දෙන්න පුළුවන්. ඒකට උපතක් දෙන්න පුළුවන්ද? බෑ. උපතක් දෙන්න බෑ. ඒතකොට ජනක කර්මය වෙන්නේ හැමතිස්සෙම මොනවද? ප්‍රතිසන්දි විපාකය. ඒ කියන්නේ ප්‍රබල කර්ම විතරයි ජනක කර්මය වෙන්නේ. ඒක පැහැදිලිනේ. මෙතන මේ ජනක කර්මය කියලා ගන්න එක අනිවාර්යෙන් කර්මපත නිසා ඇති වෙන ඒවා බව පැහැදිලි නේද එතකොට? නේද? ඒතර ප්‍රබල කර්ම විතරයි ජනක කර්මය වෙන්න පුළුවන්. කර්ණයක ඒක පැහැදිලි. හැම රූපයක්ම කර්මයෙන් නූපදනු ලැබේ. ඒතර හැම රූපයක්ම අපි කිව්වා හැම රූපයක්ම කර්මයෙන් උපදවන්නේ නැහැ. තව මොනවයින් උපදන්නේ රූපවල? අපි කිව්වේ නැහැ. කර්ම වලින් අයින් කරාම චිත්ත ඍතු ආහාර. චිත්ත වලින් රූප උපදනවා. ඍතුවෙන් උපදවන ඍතුවෙන් කියන්නේ උෂ්ණයෙන් නැත්තම් තේජෝ ධාතුවෙන්. ඊළඟ ආහාර වලින්. දැන් ආහාර ගන්න ආයි රූප උපදවන්න නෙමෙයි. අපි දැන් අපිට ආහාර නැති වෙනකොට අපිට කෙලින් ඉන්න බැරි වෙන්නේ අර රූප තියෙන ඒවා නැති වෙලා යනවා. රූප චිත්තක්ෂණ 10 කිගම නැති වෙලිනුත් වෙනවා. අපි රූප කැම අරගෙන අලුත් රූප උපදවනවා. උපද්දල් තමයි මේ ශරීරෙ කෙලින් තියාගන්නේ. නැත්තම් කැම නැතුව ගම මේක තියාගන්න බෑ. ආහාරයෙන් දෙන සහයෝගය නැති වුණ ගමන් කෙලින් තියන්න බෑ. ආහාරේ රූප ටික ආහාරයෙන් උපදවන රූප ටික අවශ්‍යයි අපිට. අනිත්‍ය උපද්දනවා. උත් ආහාරයෙන් ටික උපද්දනවා. අවශ්‍යයි. ඒතර ඒ ටික අපි ඉස්සරහට තව රූප කාණ්ඩ ඉස්සරහට තියෙනෝනේ. කර්මයෙන් උපදවන රූප කොටාශයක් ඇත්තේය. ඒවා රූප කාණ්ඩයේදී දත හැකිවනු ඇත. අපි ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. සත්‍යයක භවයේ පළමුවෙන් උපදන අවස්ථා ප්‍රතිසන්දි කාල නම් වේ. ඉපදීමෙන් පසු ජීවත් වන කාලය ප්‍රවෘත්ති කාල නම් වේ. සත්‍යයක භවයේ පළමුවෙන් උපදින අවස්ථාව ප්‍රතිසන්දි කාල නම් වේ. අපි දන්නෝනේ ප්‍රතිසන්දි කාලය තමයි උපදින මොහොත. අපි කියනවා ප්‍රතිසන්දි කාලය. ඉපදීමෙන් පසු ජීවත් වන කාලය ප්‍රවෘත්ති කාල නම් වේ. ඒක ඇත්තටම ප්‍රතිසන්දි කාලය කියන්නේ ප්‍රතිසන්දි චිත්තය ඇති වෙන චිත්තක්ෂණය තමයි ප්‍රතිසන්දි කාලය කියලා ගන්න. ප්‍රතිසන්දි චිත්තයෙන් පස්සේ කාලය ප්‍රවෘත්ති කාලය විදිහට ගන්න අපි. ප්‍රතිසන්දි චිත්තයෙන් පසු කාලය ප්‍රවෘත්ති කාලය.
කර්මයෙන් සිදු කරන මහත් දේ ප්‍රතිසන්දිය ඇති කිරීමයි. ඒතර ප්‍රධාන කර්මයේ තියෙන ප්‍රධාන කෘත්‍ය මොකද්ද? ප්‍රතිසන්දිය ඇති කිරීම. ඒ කියන්නේ ප්‍රබල කර්ම වලින් කරන එක තමයි ප්‍රතිසන්දිය ඇති කිරීම. අලුත් භවයක උපත ලබා දීම, උප්පත්තිය ලබා දීම. සුඛතියට යැවීමේ කියන්නේ අපායට යැවීමේ කියන්නේ ප්‍රතිසන්දිය ඇති කිරීමට. ඒකට අපි කියන සුඛතිය යැවීම කියන්නේ අපායට යනවා කියන තැන. දුගතියනේ අපාය කිව්වේ. දුගතියට යැවීම කියන්නේ මේ අලුත් ප්‍රතිසන්දියක් ලබා දෙනවා කියන එක තමයි. සෑම කර්මයකටම ඔකෙම තේරෙන අපි අර කලින් කතා කර අර දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන සමහර පොත්පත්වල සඳහන් වෙනවා පණ පිටින් අපාය ගියා කියලා. එතකොට මේක වෙන්න පුළුවන්ද? දුගතියට අපායට ගියා කියලා කියන්නේ මොකද්ද? අලුත් ප්‍රතිසන්දියක්ද? මේ පොතේම තියෙන මේක. අපායට ගියා කියන්නේ අලුත් ප්‍රතිසන්දියක්. එතකොට නැවත මැරිලා නැවත ඉපදුනා. සෑම කර්මයකටම ප්‍රතිසන්දියක් දීමේ ශක්තිය නැත. ඒක අපි දන්නෝනේ සෑම අනිතොට ප්‍රතිසන්දිය දීමේ හැකියාව නැති ඒවාට අපි මොකද කියන්නේ? ප්‍රවෘත්ති විපාක දෙන ඒවා. ප්‍රවෘත්ති විපාක දෙන කර්ම නැත්තම් කර්මපත නොවන කර්ම. හරිනේ? කර්මපත නොවන කර්ම. කිව්වත් හරි. ප්‍රතිසන්දි දාන ශක්තිය ඇත්තේ බලවත් කර්මයන්ට පමණකි. එතකොට අපි ඒක දන්නවා ප්‍රතිසන්දි දාන කර්මය කියන්නේ බලවත් කර්මයන්. නැත්තම් අර කර්මපත කියන ඒවා. ප්‍රවෘත්ති විපාක ඇති කිරීමේ ශක්තිය සීල කර්ම වලටම ඇත්තේ. ප්‍රවෘත්ති විපාක ඇති කිරීම අර කිව්ව ප්‍රබල කර්ම වලට හැකියාවක් තියෙනවා ප්‍රවෘත්ති විපාක ඇති කරන්න. ප්‍රබල කර්ම නොවන ඒවාටත් ප්‍රවෘත්ති විපාක ඇති කරන්නේ ශක්තිය තියෙනවා. යම් කිසි කුසලයකින් හෝ අකුසලයකින් හෝ උපන්නා වූ සත්‍යය හට අන්තරාය වැළකීමෙන් හා ජීවත් වීමට උමනා දෑ ලබා දීමෙන්ද චිර කාලයක් ජීවත් වීමට උපකාර වන කර්මය උපස්තම්භන කර්මය උපස්තම්භක කර්මය කියලා කියනවා. එතකොට යම් කිසි කුසලයකින් හෝ අකුසලයකින් හෝ උපන්නා වූ සත්‍යය හට අකුසලයකින් උපන්න සත්‍යය කොහෙද ඉන්නේ? අපායේ. කුසලයකින් උපන්න සත්‍යය සුගතියේ නැත්තම් මනුස්ස ලෝකේ ඉහළ මට්ටමේ. අට අන්තරාය වැළැක්වීමෙන් එතකොට යාට එන අනතුරු නැත්තම් අනතුරු වැළැක්වීමේ හැකියාව තියෙන කර්ම මොනවද? උපස්තම්භක කර්ම. ඒ වගේම ජීවත් වීමට උමනා දෑ ලබා දීම. අවශ්‍ය ආහාර ඒ ටික කර්මය මතු කරලා ඒවා ලබා දෙනවා. ඒකත් උපස්තම්භණය කිරීමත්. ඒකත් අපි ඒ කරන්නේ උපස්තම්භ කර්මයෙන් තමයි ඒක කරන්නේ. අපි ඒ කර්මයෙන් කරන ක්‍රියාවට අපි කියනවා උපස්තම්භක කර්මය කියලා. චිර කාලයක් ජීවත් වීමට උපකාර වන කර්ම උපස්තම්භක කර්ම. එහෙම කරලා චිරචාරයක් ජීවත් වීමට උපකාර දෙනවා නම් අපි ඒ කර්ම වලට කියනවා උපස්තම්භක කර්ම කියලා. කර්ම කුසල කර්මයෙන් උපන්නා වූද අකුසල කර්මයෙන් උපන්නා වූද සත්‍යයන්ට කුසල කර්මයාගේ උපස්තම්භනය ලැබේ. එතන දෙන්නටම ලැබෙනවා. පා ඉන්න අයටත් සුගතිය දුගතිය දෙපැත්තම ඉන්න අයටත් උපස්තම්භන කර්මය ඇවිල්ලා ඒ සඳහා උපකාර කරනවා. ඇතැම් විනිපාතික අසුරාදීන්ට පෙර කළ අකුසල කර්මවල චිර කාලයක් ජීවත් වීමට උපස්තම්භනය කරන බවද කියා තිබේ. ඒතර විනිපාතික අසුරයෝ ඉන්නේ අසුර කාණ්ඩයනේ අසුරයෝ. ඒකට විනිපාතික අසුරයෝ කිව්වේ අපායේ ඉන්න කොටසක් විදිහට තමයි ගන්න. ඒක අර දෙපැත්තට වැටෙන කාණ්ඩයක් ඒක. අපාය කියලා තමයි සලකන්නේ. ඒ වුණාට ඒක තමයි. ඒක අර අපි මේක කියලා තිබුණේ ඒක පිටවන්න තැනක් නැති නිසා ඒ අය පිටවල තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලගේ මෙන්න මනුස්ස කාණ්ඩයට දාන්නත් බෑ අපායට දාන්නත් බැරි නිසා ඒගොල්ලා නමුත් විනිපාතික අසුරයෝ කියන්නේ යම් පීඩා විඳින පිරිසක් විදිහට තමයි විස්තර කරන්නේ. ඒක නිසා ඒක තමයි මෙතන කියන්නේ මේ විනිපාතික අසුරාදීන්ට දැන් මේක තේරුම් ගන්න. විනිපාතික අසුරාදීන්ට පෙර කර අකුසල කර්මය චිර කාලයක් ජීවත් වීමට අකුසල කර්මය මත වෙලා චිර කාලයක් උපස්තම්භනය. සාමාන්‍ය උපස්තම්භනය කරන්නේ මොකදින්ද? උපස්තම්භනය කියන්නේ කුසල කර්මයෙන්නේ. ඒකයි මෙතන ඒ කාරණේ තේරුම් ගන්න.
සාමාන්‍යයෙන් උපස්තම්භනයක් කරන්නේ එයාට අවශ්‍ය ආහාර පාන ලබා දීලා ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්නේ කුසල කර්මයකින්නේ. ඒත් උපස්තම්භනය කරන්නේ බොහෝ විට කුසල කර්මයක්. හැබැයි මේ කියන විපාතික අසුරයන්ට අකුසල කර්මය මතුවෙලා උපස්තම්භනය ලබා දෙනවා. ලබා දීලා එයාට ඒකේ ඉන්න තව වැඩි කාල දුක් විඳින්න ඉඩ සලස්සලා දෙනවා. ඒතර අකුසල කර්මයෙන් ඒක කරන්නේ. අපායේ ඉන්න ඕ තවදුරටත් ඒකේ ඒ අකුසල කර්මයෙන් මේ වැඩේ කරන්නේ. එතකොට ඒ තව දුක් පීඩා විඳින්න තව අවස්ථාව ලබා දෙන එකක් නෙතෙන්දි වෙන්නේ. ඒතර ඒ අයට දැන් අයන්නේ මිනිස්සුන් තුනක් සමහර අවස්ථාවක අපිට තේරෙන්නේ නැහැ ඒක හරියටම කියන්න. වැරදි පිළිවෙත්වල ඉන්න අයට වැඩියෙන් සම්පත් ලබා දීලා තවදුරටත් අකුසල කර්ම මතුවෙලා තවදුරටත් අකුසල කිරීම සඳහා ඊට ප්‍රස්තාව හද දෙන අවස්ථා තියෙන්න පුළුවන්. අපි අය. හරිද? ඒ වෙන්න බැරිද? පුළුවන්. වෙන්න පුළුවන්. අපි ගමු ඔන්න පුද්ගලයෙක් ඉන්නවා මත්පැන් වෙළඳාමේ යෙදෙන. නැත්තම් සත්තු මරණ කියමු කෙනෙක් ඉන්නවා. එයාට ඉතින් මුදල් ආදී ලබා දීලා තවදුරටත් මේකේ යෙදෙන්න ලාභය ලබා දීලා අකුසල කර්මයෙන් ලාභය ලබා දීලා තවදුරටත් මේකේ යෙදෙන්න ඒක එතකොට උපස්සම්මනය කරන්නේ කවුද? අකුසල කර්මය. එයාගේම අකුසල කර්මය උපස්සම්මනය කරන මේක. උපස්සම්මනය කරලා තවදුරටත් මේක කරන්න උදව් කරනවා. එහෙම වෙන්න බැරිද? පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරි. අපිට ඒක එහෙම අපිට තේරෙන්නේ නැහැ. ඒක හරියට විග්‍රහ කරන්න. ඒක එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් මේක අනුව අපිට එහෙම තේරුම් ගන්න පුළුවන් ඒක. අන්‍ය කර්මයකින් උපන් සත්‍යයට නොඑක් රෝග ඇති කිරීම, සතුරන් නැති කිරීම, කෙත්වතුවට හානි පැමිණවීම, රස්සා නැති කිරීම, නිന്ദා ලබා දීම, චෝදනා ඇති කිරීම ආදීන් වරින් වර පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්මය. ඒ අතරේ වරින් වර ඇවිල්ලා පීඩා කරනවා. අන්න අර වගේ දේවල් ඇවිල්ලා පීඩා කරනවා. අන්න ඒ කර්මයේ මතුවෙලා පීඩා කරනවා. ඒ පීඩා කරන්නේ ඒකට අපි කියන උපපීඩක කර්මය කියලා. කුසල අකුසල දෙකින්ම උපන් සත්වයන්ට වරින් වර අකුසල කර්මනේ පීඩා කරන බව කිය යුතුය. එතකොට ඒ දෙකෙන්ම වෙනවා. කුසල කර්මෙනුත් පීඩා කරනවා, අකුසල කර්මෙනුත් පීඩා ගන්න පුළුවන්. සත්‍යයන් කෙරෙහි බලපවත්වන කුසල උපපීඩක කර්ම අප්‍රකටයි. අපි ඊපාර කතා කරා ඒක කුසල පීඩක කර්ම වෙන්න පුළුවන්, තියෙන්න පුළුවන්ද? කුසල උපපීඩක කර්ම. අපි ගිය සති කතා කරා ඒක. තියෙන්න පුළුවන්ද බැරිද? දැන් කාට හරි කෙනල්ලා කරදරයක් ගෙනත් දෙනවා කුසල කර්මයකින්. පුළුවන්. කොහමද? උදාහරණයක්. අපි අපි ඊපාර කතා කරා ඒක. හොඳට සල්ලි තියෙන හොඳ මේ මුදල් තියෙන පවුලක ඉන්න කෙනාට එයාට ඒවා මේ තියෙනකම් මුදල්ද ආහාරද කෑම බීමද යාන වාහනද මේ ඔක්කොම තියෙනවා නම් එයාට මේ සත්‍ය මේ වැටහීමේ ඉඩකඩ බොහෝ අඩුයිනේ. එයාට මේ ධහමට යොමු වෙලා නැත්නම් මේ නිවන් මාර්ගයට යොමු වෙන ඉඩකඩ අඩුයි. එයා ඒ කියන්නේ මොකද එයාට ප්‍රශ්නයක් නැහැනේ. ඒත් මෙයාට මේ නිවන් මේක මහා දුකක් ඉපදීම දුකක් කියන එක වැටහෙන්න නම් දුකක් දැනෙන්න ඕනේ. ඒකට එයා කලින් පෙර භවවල මේ නිවන් මාර්ගයේ ගිහිල්ලා ඒ සම්පාදනය කරපු හේතු එයා නිවනට යන්න සම්පාදනය කරා මීට කලින් භවවල හේතු සම්පාදනය කරා. අන්නේ ඒ හේතු කුසල්ද අකුසල්ද? ඒ කුසල් ඒවා. අන්නේවා ඉදිරිපත් වෙලා කෙනෙකුට කරදරයක් පීඩාවක් කරනවා. හරි පීඩාවක් කරනවා. මොකක් හරි පීඩාවක් කියලා හිතමු. කරලා ඉවර වෙලා අන්න යාට අර යන මාර්ගය වෙනස් කරන්න අර කුසල කර්මයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. කළා එයා නිවන් පැත්තට හරවනවා. දහම පැත්තට නිවැරදි එයාට තේරෙනවා දැන් මේ යන ගමන වැරදි කියලා වටහා ගන්න පීඩාවක් කරනවා ඇවිල්ලා. කුසල කර්මයක් ඇවිල්ලා පීඩා කරනවා. පීඩා කරලා එයා නිවැරදි මාර්ගයට හරවනවා. හරි? ඒ කුසලෙන් කරේට අපිට සමහරට වෙලාවට එන කරදර වුණත් කුසල කර්මයකින් මතුවෙන එන බව තේරෙනව නේද? අපිට ඒක වටහා ගන්න බෑ. එහෙම අපිට විග්‍රහ කිරීමේ හැකියාවක් නැහැ. නමුත් සමහර වෙලාවට අපිට එන කරදර
කුසල කර්මයක් වෙන්න පුළුවන්. කුසල කර්මයක් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට තේරෙනව නෑ මේ යන ගමන වැරදි මම යන්න ඕන මේක තමයි නිවැරදි ගමන කියලා. යාට සත්‍ය වටහාල් දෙන්න මතුවෙනවා. කුසල කර්මයෙන් පීඩා කරනවා ඇවිල්ලා. එහෙම වෙන්න පුළුවන්. හරිනේ. අන්‍ය කර්මයකින් උපන් සත්වයකට ඒ જાතියේ හැටියට ජීවත් විය යුතු තරම් කාලයක් ජීවත් වන්නට නොදී අතරදී අන්‍ය කර්මයකින් උපන් සත්වයකට ඒ જાතියේ හැටියට ජීවත් විය යුතු තරම් කාලයක් ජීවත් වන්නට නොදී අතරදී ජීවිතය නසන කර්මය උපඝාතක කර්මය. මේක අපිට පැහැදිලිනේ. මැදින් ඇවිල්ලා කර්මයක් මතුවෙලා. ඒ කියන්නේ දැන් ඔය කිව්වේ අපි කිව්වා වගේ ජනක කර්මයේ තියෙනවා. එයාට ඒ සත්‍යයක් උපදිනකොටම එයාගේ යම් මේ ආයු කාලයක් නැත්නම් කර්මය මගින් තීරණය කරන වයසක් තීරණය වෙනවා. හරිද? ඒකට ආයු කාලයක් තියෙනවා. හැබැයි ඒ අතර ඒකක් තියෙද්දී වෙන කර්මයක් මතුවෙලා අතරමඟදී එයා ඝාතනය කරලා දානවා. අන්න ඒ අතරමඟදී මතුවෙලා ඝාතනය කරන එකට තමයි උපඝාතක කර්මය කියලා කියුවේ. එතකොට ඒක අර ප්‍රතිසන්දියේදී දෙන කර්මයට වඩා අඩු එකක්ද අඩු එකක්. ප්‍රවෘත්ති විභාගයක් මේක ප්‍රවෘත්ති විභාගයක්. ප්‍රවෘත්ති විභාගයක් ඒක. හැබැයි වෙන දැන් එයාගේ දැන් අපිට එකක් වැදගත් මේකත් වැදගත්. දැන් ප්‍රතිසන්දි දෙන්න පුළුවන් කර්ම ගොඩාක් තියෙනෝනේ. කර්ම කඳු ගණන් තියෙනවා. දැන් අපිට නැද්ද? මේ වගේ කඳු ගණන් තියෙනවා. හැබැයි ඒ කඳු ගානකින් මහා විශාල ගොඩකින් එකයිනේ අපිට ඉදිරිපත් උනේ. එයින් එකක් තමයි අපි ඉපදෙන වෙලාවේ අපිට ඉදිරිපත් උනේ. ඒතර ඊටු ගොඩෙන් එකයිනේ අඩුනේ. අර මහා විශාල ගොඩෙන්ම එකයි අඩුනේ. ඊටු ටික තියෙනවද නැද්ද? තියෙනවා. ඒවයි ගුණයක් තියෙනවනේ ප්‍රතිසන්දි ඒකේ මේ ප්‍රතිසන්දි දීමේ ගුණයක් තියෙනවා එතන. හැබැයි ඒක දැන් ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් ඉපදිලා ඉන්නේ අපි. අර ඉදිරිපත් උන එක විතරයි ක්‍රියාත්මක උනේ. ඊටු ටික කොට දැන් අක්‍රියයි. ඒකේ ක්‍රියාත්මක වෙන්නේ අපි මරණ මොහොතට. ඔව් මරණ මොහොතේ තමයි අර ටික ඒ වගේ ක්‍රියාව එන්නේ. හැබැයි ඒ ගොඩේම ප්‍රතිසන්දි ක්‍රියාවට අමතරව තව මොකද තියෙන්නේ ඒකේ? ප්‍රවෘත්ති හැකියාව. ඒකේ ප්‍රවෘත්ති හැකියාව ඉදිරියට වෙන්න පුළුවන් මෙතෙන්ට. පැහැදිලිද ඒක? අපි කියවනේ දැන් ප්‍රබල කර්ම දුර්වල කර්ම කියලා දෙකක් තිබුණා කියලා. හරිද? ප්‍රබල කර්ම වලට තමයි ප්‍රතිසන්දි දීමේ හැකියාවක් තියෙනවා, ප්‍රවෘත්ති දීමේ හැකියාවක් තියෙනවා ඒකට. මේ කොටට දුර්වල කර්ම වලට ප්‍රවෘත්ති හැකියාව විතරයි තියෙන්නේ. හරිනේ? ඒතර ප්‍රවෘත්ති හැකියාව දෙකටම තියෙන බව පැහැදිලිනේ. මේ කොටටත් තියෙන ප්‍රවෘත්ති හැකියාව, ප්‍රවෘත්ති විපාක දීමේ හැකියාව තියෙනවා. මේ පැත්තට ප්‍රවෘත්ති විපාක දීමේ හැකියාව තියෙනවා. එතකොට මේ කියන උපදාත කර්මයේදී ප්‍රවෘත්ති විපාක දෙන්නේ අතරදී එන එකක් නේ. ඒකට මේ ගොඩෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන්, මේ ගොඩෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. දෙපැත්ත වෙන්න පුළුවන්. හැබැයි මේ ගොඩේ එන්නේ ප්‍රතිසන්දි දීමේ මේ ගුණය නෙවෙයි එන්නේ. ප්‍රවෘත්ති වීමේ ගුණය. හරිනේ? ඒතර මේ ගොඩෙන් මෙනවා කියලා හිතන්නත් එපා. හිමත් ඒක වැරදි. මේකේ කියන ප්‍රවෘත්ති විපාක දීමේ හැකියාව මතුවෙන්න පුළුවන්. ඒක මතුවෙන උපඝාතක කර්ම විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. බොහෝ සෙයින් උපඝාතක වන්නේද අකුසල කර්මය. ගොඩක් වෙලාවට උපඝාතක කර්මය වෙන්නේ අකුසල කර්මයක්. හැබැයි කුසල උපඝාතක කර්මයේද නැත්තේ නොවේ. කුසල එකක් ඉදිරිපත් වෙලා එයා දුක්ඛිත ස්ථානයක ඉන්නවා නම් එයා ඒ දුක්ඛිත ස්ථානයේ මුදවන්න කුසල කර්මයක් මතුවෙන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. දැන් අපි ඉතින් නොකර ඉන්නවා කියන එක නෙවෙයි අඩු ගානේ ඒකෙන් දැන් අපි තුමු එහෙම විචාර කරා ඉන්න පිරිස යම් අර ඒකේ මොනවා හරි කරා කියන යම් අර පීඩාවෙන් මිදීමක් වෙනවා. හරිද? ඔව්. ගන්න වෙනවා පිළිගන්න වෙනවා. මොකද සමහරලාට අපි අසරණයි සමහර රෝගීන් අන්තිමට අසරණයි කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අනිත් ක්‍රමවලින් ප්‍රතිකාර මට්ටමින් මොකද එහෙමනම් එකම දේ අපිට අර චිත්තයේ සිට මට්ටම උද්දීපනය කරලා තියෙන එක ඒකෙන් යම් බලයක් එනවා ඒ පුද්ගලයාට. එහෙම එකක් තමයි එතන තියෙන්නේ. ඒකට අපි උත්තරේ ප්‍රශ්නය ඇහුවේ
පූජාවෙන් අර දන්නේ නැත්නම් බෝධි පූජාවකින් ඒ රෝගියා ඒ පිළිපදව දන්නේ නැත්නම් ඒ රෝගියාට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ දැනුවත් වුන නිසා ප්‍රතිඵලයක් දන්නේ නැත්නම් ප්‍රතිඵලයක් නැහැ කිසිම. හැබැයි ඉන්න පුද්ගලයාට යම් අර තියෙන මානසික මට්ටම සමනය කරගන්න අසමතුලිතව මානසික මට්ටම සමනය කරගන්න ඒක වැදගත් වෙනවා. ඒකත් එක අවශ්‍යතාවයක් ප්‍රතිපේද පැත්තටම දැන් ඉන්න ටිකක් ඉන්න අයත් මේ අපේ රෝගියා විතරක් නෙවෙයිනේ වැදගත් වෙන්නේ නේද? රෝගියත් වැදගත්. රෝගියට ප්‍රධාන. ඉන්න අයට මානසික මට්ටම හදා ගැනීම මෙතෙන්දී වැදගත් වෙනවා. ඒක වැදගත් නැහැ කියලා කියන්න බෑ. ඒක නිසා ඒ වගේ එකේ කරන එකේ වැරද්දක් නැහැ ඉතින්. එම කරන්න වෙනවා අපිට. එම කරන්න අවස්ථාවල කරන්න සිද්ධ වෙනවා අපිට. හරි. ඊට පස්සේ අපි කිව්වේ කුසල උපඝාත කර්මයේද පැත්තේ නොවේ. අර කිව්වේ ඒ වගේ මිදින්න එන්න පුළුවන්. ඒතර උපස්තම්භ උපපීඩක උපඝාතක වශයෙන් විශේෂ කර්ම කොටාශයක් නැත්තේය. ඒ විශේෂ කර්ම නෙවෙයි මේ තියෙන්නේ කර්මයේම අර ගුණයන්. එතකොට ඒකේ කෘත්‍යයන් විදියට තමයි මේ කාරණා හතර. මොකද ජනක කර්මය, උපස්තම්භ කර්මය, උපපීඩක කර්මය, උපඝාත කර්ම. ජනකයේ මේ කියන්නේ මේ කර්මයේම කෘත්‍යයන් හතරක් විදියට තමයි මේ උන්වහන්සේ මේක දක්වන්නේ. එතෙක් විපාකයක් ඇති කිරීමට අවකාශයක් නොලැබුවා වූද තමාගේ විපාකය ඇති කොට අවසන් කළා වූද කුසල ජනක කර්මයෝ ඒ අවස්ථාවේදී උපස්තම්භනාදිය සිදු කෙරෙති. ඒතකොට ජනක කර්මයේදී මේ ප්‍රතිසන්දිය දුන්නට පස්සේ තාමත් ඒකේ මේ ප්‍රවෘත්ති විපාක ගුණය තියෙනවා. ඒකෙන් උපස්තම්භනය දෙන්නත් පුළුවන්, පීඩනය දෙන්නත් පුළුවන්, කපඝාතනය කරන්නත් පුළුවන්. ඒකේම කර්මයෙන් කරන්නත් පුළුවන්. උපස්තම්භනාදී ක්‍රියාවන් නිමිත්ත කොට ජනක කර්මයට උපස්තම්භන කර්මාදී නම් කියනු ලැබේ. ජනක කර්මයටම ඒක කියන්න පුළුවන්. උපච්ඡේදක කර්මයන්ගෙන් ඇතමෙක් සත්වයේ ජීවිතය නැති කිරීම පමණක් කරති. තමාගේ විපාකය ගෙන නොදේ. එතකොට උපච්ඡේදක කර්මයන්ගේ එතකොට අපි කිව්වා අරකටම උපච්ඡේදක කර්මයක් කියනවා කියලාත් අපි ඉස්සෙල්ලා කිව්වා. උපඝාත කර්මයටම කියනවා උපච්ඡේදක කර්මය කියලා. අපි කිව්වා මරණ හතරක් ගැන අපි කතා කරන්නේ නේ. මරණ හතර මොකද්ද? ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උපයක්ෂය මරණය සහ උපච්ඡේදක මරණය. අන්න උපච්ඡේදක මරණය දෙන්නේ මේ උපඝාත කර්මයන්නේ. උපඝාත කර්මය ඒ ආකාරයෙන් උපච්ඡේදක කර්මය කියලා කියන්න පුළුවන් ඒකට. උපච්ඡේදක කර්මයන්ගෙන් ඇතමෙක් සත්වයෙකුගේ ජීවිතය නැති කිරීම පමණක් කරති. තමාගේ විපාකය ගෙන නොදේ. ඇතැම් උපච්ඡේදක කර්මයන් සත්වයාගේ ජීවිතය නසා ඒ සත්වයා දෙවන ජාතිය අපායට පැමිණවීම වශයෙන් තමාගේ විපාකයද ඇති කෙරේ. ඒ කියන්නේ ඔන්න ඒ කියන්නේ මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ඔන්න එක කර්මයක් තියෙන මේ ප්‍රතිසන්දි කර්මයක් තියෙනවා. හරි ප්‍රතිසන්දි විපාකයක් දෙන්න පුළුවන් ප්‍රබල කර්මයක් තියෙනවා. හරිද? ඒ කර්මයේ ගුණයන් දෙකක් තියෙනනේ. ප්‍රතිසන්දි ඇති කිරීමේ ගුණය සහ ප්‍රවෘත්ති විපාක දීමේ ගුණයන් දෙකක් තියෙනවා ඒකට. ඒක ඉදිරිපත් වෙලා ඉස්සෙල්ලා ඉදිරිපත් වෙනවා ප්‍රවෘත්ති විපාක දීමේ ගුණය. ඉදිරිපත් වෙලා ඒක උපපීඩක කර්මය ඇවිල්ලා මේ උපඝාත කර්මයේ විදිහට ඒකේ තියෙන මේ ප්‍රවෘත්ති විපාක දීමේ ගුණය මත වෙලා ඒ සත්‍යය ඒ භවයේදී මරනවා. උපඝාත කර්මයේ විදිහට ක්‍රියාත්මක වෙලා මරනවා. මරණ ඉවර වෙලා ඒකේ තියෙන දැන් ප්‍රතිසන්දි විපාක දීමේ ගුණයක් තියෙන නේද? මරණ ඉවර වෙලා ඒකෙන්ම ප්‍රතිසන්දි දෙනවා. ඊළඟ භවයේ කොහෙද අපාය උපත්ති දෙනවා. ඒකට තමයි මේක දීලා තියෙන්නේ විපාකයේ ඇති කෙරේ. අන්න ඒක තමයි මේ කිව්ව විතර. බිම්බිසාර රජුට හා සාමාවතී ආදී රාජදේවීන්ට පැමිණි උපඝාතක කර්මයන් ඔවුන්ගේ දිවි නැසීම පමණක් කරයි. අන්න ඒකේ උපඝාත කර්මයෙන් කරේ දිවි නැසීම පමණයි කරේ. දේවදත්ත චින්චිමානවිකාව හා මහා ප්‍රතාප රාජාදීන්ට පැමිණි
උපඝාත කර්ම වලින් ඔවුන්ගේ දිවිනසා ඔවුන් අපායට පැමිණීමද කරන ලදී. අන්න එකම කර්මය ඇවිල්ලා ඒකේ ප්‍රවෘත්ති විපාකයෙන් ඒ භවයේදී දැන් මේ භවයේදීනේ යාගේ දේවදත්ත ස්වාමීන් වහන්සේ කියනවා මේ භවයේදී ඒක මතුවෙලා ඒකේ තියෙන ප්‍රවෘත්ති විපාක ගුණයෙන් මරනවා යා. උපඝාත කර්මයේ විදිහට මරල ඉවරලා ඒකේ ප්‍රතිසන්දියකින් දෙනවා අපාය උපත්තිය දෙනවා. හරිද? ඒක තමයි මේ කියන්නේ. හරිනේ. දැන් ඒ කියන්නේ දැන් අර ඔය කියන බිම්බිසාර රජතුමාට සහ සාමාවතී බිසවට ඒකේ අකුසල කර්මයක් මතුවෙලා එයාගේ ඒකේ ප්‍රවෘත්ති විපාක විදිහට දෙන්න ඝාතනය කළා දැම්මා. අකුසල විපාකෙන්. හැබැයි ප්‍රතිසන්දිය දුන්නේ කුසල කර්මයකින් තමයි ප්‍රතිසන්දිය දුන්නේ. වෙනත් කර්මයකින් ප්‍රතිසන්දිය දුන්නේ. ඒක තමයි මේ කියන්නේ. ඒක පැහැදිලිද? පැහැදිලිද නැද්ද? අයි කියන්න ඕනද? පැහැදිලිද? පැහැදිලි නේද ඒ දෙක? ඒ දෙක පැහැදිලි නේ? හරි. අපායට පැමිණීම උපච්ඡේ කර්මය තමාගේ විපාකය ඇති කිරීමයි. හරිද? ඔවුන් අපායට පැමිණීමද කරන ලදී. අපායට පැමිණවීම උපච්ඡේද කර්මය තමාගේ විපාකය ඇති කිරීමයි. ඔව් අපායට ඒ කියන්නේ එකම කර්මයක තමයි මේ කියන්නේ මෙතන. ඒ දේවදත්ත සහ චින්චමානිකා සහ මහා ප්‍රතාප රාජාදීන්ට කියන එකේ එයාගේ කර්මය මතුවෙලා මරලා දාලා ඒ කර්මයෙන්ම ප්‍රතිසන්දියක් විදියට ඒක අකුසල කර්මයක් නේක. ඒකෙන් අපාය පැද්දුවා කියන එක තමයි කියන්නේ. කුසල කර්මයන්ගේ උපස්තම්භන උපපීඩක උපඝාතක උද්ඝාතකයන් සත්‍යයන්ට පමණක් නොව කර්මවලටද ඇත්තේ. එතකොට මේ සත්‍යයන්ට වෙන එක තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. ඊට අමතරව වෙනත් කර්මවලටම මේක බලපාලා ඒ කර්මයේ ඒ අර කලින් කර්මයේ එක කර්මයකට තව කර්මයක් බලපාලා අර කලින් කර්මයේ හැඩය නැත්තම් ඒකේ දෙන කෘත්‍ය වෙනස් කරන්න පුළුවන්. අන්න ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. කුසල කර්මයන්ගේ උපස්තම්භන උපපීඩක උපඝාතක යන් සත්‍යයන්ට පමණක් නොව කර්ම වලටද ඇත්තේ. කරන්නා වූ අවස්ථාවේදී දුබල වන කුසල කර්මය පසුව කරන්නා වූ කුසල කර්ම වලින් උපස්තම්භණයෙන් බලවත් වේ. නේද? අර දැන් අපි අර ඒක නිකන් බලය දෙනකොට අපි එක පැත්තකට බලයක් එනකොට තව පැත්තකට බලයක් කියලා ඒ බලයේ දිශානතිය වෙනස් කරන්න පුළුවන් නේ. මෙහෙම යන එකට මෙහෙම බලයක් දුන්නාම යන්නේ කොහෙද? මෙහෙ යන්නේ. ඒක හරි නේද? ඔව් දිශාව වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු මොකක් හරි වාහනයක් මෙහෙම ආවොත් ඒකට මෙහෙම වෙන එකටයි ඒකට මෙහෙම බලයක් දුන්නොත් මේක මේකෙන් නම් යන්න ගියේ මෙහෙ මේ බලය දුන්න ගමන් යන්නේ මෙහෙ. හරි නේද? අන්න මේක එක කර්මයක් නම් මේක තව කර්මයක් නම් මේක යන දිශා නැතිය මේ කර්මය මගින් වෙනස් කරලා දිශාව වෙනස් කරනවා. හරි නේද? ඒක වෙන්න පුළුවන් මේක යන්න ගියේ මෙහෙ. මේක ආපු නිසා මෙහෙ ගියා. හරිනේ? ඒක කියන්නේ මේ කරන්නා වූ අවස්ථාවේදී දුබල වන කුසල කර්මය පසුව කරන්නා වූ කුසල කර්ම වල උපස්තම්භනේ බලවත් වේ. ඒක බලවත් වෙන්න පුළුවන්. ඒ ක්‍රියාව වෙනස් වෙන්න පුළුවන්. ඒ උපස්තම්භණයෙන් දිලිඳු බලවත් ඒ උපස්තම්භණයෙන් දිලිඳු කුලයක උපදවන කර්මය බලවත් වී පෝසත් කුලයක උපදවන්නක් වේ. මද ආයුෂ ඇතිව උපදවන කර්මය බලවත් වී දීර්ඝායුෂ ඇති තැනක උපදවන්නක් වේ. පහළ දිව්‍ය ලෝකයක උපදවන කර්මය බලවත් වී ඉහළ දිව්‍ය ලෝකයක උපදවන්නක් වේ. අකුසලයේද එසේම බලවත් වීමෙන් තිරිසන් යෝනියේ උපදවන අකුසලයේ බලවත් වී പ്രേත ලෝකයේ උපදවන්නක්ද പ്രേත ලෝකයේ උපදවන අකුසලය නරකයේ උපදවන්නක්ද මද දුක් ඇති නරකයක උපදවන කර්මය වඩා දුක් ඇති නරකයක උපදවන්නක්ද වේ. ඒක වෙනස් කරන්න පුළුවන්. කර්මයෙන්ම තව කර්මයක් බලපාලා ඒ අර පළවෙනි කර්මයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන්. කරන්නා වූ අවස්ථාවේදී බලවත් වූ කුසල කර්මය පසුව කරන්නා වූ ඒ කුසලයන්ට විරුද්ධ වූ කුසල කර්මවල පීඩණයෙන් දුබල වේ. රාජ කුලාදී උසස් තැනක උපදවන ශක්තිය තිබූ කුසලය අකුසලයන්ගේ පීඩණයෙන් දුබල වී දිනුදු කුලයක උපදවන්නේ වේ. ඉහළ දිව්‍ය ලෝකයක උපදවන කුසල කර්මය පිරිහි පහළ දිව්‍ය ලෝකයේ උපදවන්නක් වේ. මහා නරකයක උපදවන්නට තරම් බලවත්
අකුසලය කුසල කර්මයන්ගේ පීඩනයෙන් දුබලව කුඩා නරකයක හෝ പ്രേත තිරිසන් යෝනිවල හෝ උපදවන්නක් වේ. පෞකම් කලවුන් විසින් ඒවායේ විපාක දාන ශක්තිය හීනි කර ගැනීම පිණිස ඒ පව් වලට විරුද්ධ කුසල් කළ යුතුය. මේක කියනවා දැන් අපිට අපේ නොදැනුවත්ව අපෙන් අකුසල කර්මය වෙලා අපිට දැන් තියෙන එක අකුසලයක් කියලා ඒකේ විපාකය වළක්වන්න අපි කරන්න ඕන මොකද්ද? ඊට සමානුපාතික අනිත් පැත්තේ කුසලය කරන්න වෙනවා. ඔව් කුසලය කරනකොට අරකට විරුද්ධව මේක උපස්තම්භනය කරලා ඒක අහෝසි වෙන්නේ නැහැ. ඒකෙන් උපස්තම්භනය කරා නැත්නම් උපස්තම්භනය කරන්න පුළුවන්. නැත්නම් ඒකට විරුද්ධ කර්මයේ බලපාන අනකේ ප්‍රබලතාවය අඩු කරන්න පුළුවන්. ඒතර මේක මෙහෙම ලියනවට වඩා දැන් අපි පහලට යන එකක් කියලා පහලට යන්නේ මොකද්ද? අකුසල නේ. අකුසලනේ පහලට යන්නේ. ඉහළට යන්නේ කුසල. මේක මෙහෙ යන එක අපි මෙහෙන් ගැක් එකක් ගන්නවා වගේ එකක්. යන්න දෙන්නේ නැහැ. නේද? මේකේ උපස්තම්භනය කරනවා මේකෙන්. විරුද්ධ එක. නේද? යන්න දෙන්නේ නැහැ. වගේ එකක්. මේක තමයි කුසල. මේ කරපු එක අකුසලයේ බලක් කරව කුසලයේ. අන්න ඒ වගේ එකක්. හරිනේ? ඇතම් කුසල කර්මයක් තවත් කුසල කර්මයක විපාකයේ සම්පූර්ණයෙන්ම වළක්වයි. සමහරකට අරකින් සම්පූර්ණයෙන් වළක්වයි. ඒ කියන්නේ මේකත් වළක්වයි කියන්නේ මේකත් ක්‍රියාත්මකයි මේකත් ක්‍රියාත්මකයි. මේ දෙකේ සම්ප්‍රයුක්තය ශූන්‍යයි. එහෙම වෙන්නේ. මේක කැන්සල් වුණාද? නැහැ. මේක කැන්සල් වුණාද? නැහැ. දෙකම කැන්සල් වුණේ නැහැ. සම්ප්‍රයුක්තය ශූන්‍යයි. ලෝකෝත්තර අරහන් මාර්ග කුසලය ඇති වූ කල්ලි අනාගත භවයන්හි විපාක දීමට ඇති කර්ම සියල්ලම අවිභාග භාවයට හැමිනේ. හරිද? ඒ කියන්නේ ඒ තරම් ලෝකෝත්තර මාර්ගයේ අරහත් මාර්ගය අනිත් ඒවා ඔක්කොම අකුසල් වළක්වන තරම් ප්‍රබලයි. විපාක අනිත් ඒවායි විපාක සියල්ල වළක්වන තරම් ප්‍රබලයි. සියල්ල කිව්වේ මොනවද? ප්‍රතිසන්දි නේද? ප්‍රතිසන්දි විපාක වල සියල්ල නේද? ප්‍රවෘත්ති විපාක පුළුවන්ද? ප්‍රවෘත්ති විපාක බෑ. ඒ කියන්නේ දැන් රහත් වුණ කෙනෙකුට දුක අවසන්ද? නෑනේ. දුක අවසන් නෑ. ඒ භවයේ පරිනිර්වාණය දක්වා කියලා කර්මවල විපාක ලැබෙනවා. ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. හැබැයි ප්‍රතිසන්දි විපාක සම්පූර්ණයෙන් කැන්සල් වුණා. ප්‍රතිසන්දි විපාක අලුත් උප්පත්තියක් දෙන්න බෑ. හරිද? ප්‍රවෘත්ති විපාක විතරයි. ප්‍රතිසන්දි විපාක දෙන්න පරිසරය නැති වෙලා යනවා. මොකද ආයේ ප්‍රතිසන්දි කිට්ටයක් එදිනින් පස්සේ ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රතිසන්දි විපාක ඔක්කොම අවශ්‍ය වෙලා යනවා. එබැවින් අරහන් මාර්ග කුසලයේ කුසල කර්ම සියල්ලම සිදින උපඝාතක කර්ම. අරහන් මාර්ගය කියලා කියන්නේ සියලුම අරහන් මාර්ග කුසලයේ කියලා කියන්නේ කුසල කර්ම සියල්ල. ඒ කියන්නේ ප්‍රතිසන්දි කර්ම කියලා තෙටෙන්න ඕන. ප්‍රතිසන්දි කර්ම සියල්ල සිදින උපඝාතක කර්මය. උපඝාතක කර්මයක් අර්ථක ඔක්කොම සිදලා දානවා. මෙතන උපඝාතක කර්මයක් කියන්නේ උපසම්බක නෙවෙයි. මෙතන උපඝාතක කර්මයක්. මේකට විරුද්ධ එකක් නේ. හරි. අපි කාලේ අවසන් වෙන්නේ. උපස්තම්භන කියන්නේ එකකට ඔය පැත්තටම යන එකකට දෙන එකක් උපස්තම්භනය කියන්නේ මෙතන. මේ පැත්තටම දෙනවා නම් මේක උපස්තම්භනය. මේක උපපීඩක වෙන්න පුළුවන්. උපකාරක කර්මය සම්පූර්ණයෙන් නැති කරනවා නම් උපඝාතක. දැන් මේ කර්මයටම සම්පූර්ණයෙන් මේකේ ක්‍රියාව නැති කරනවා නම් අපිට කියනවා උපඝාතක කර්මය. ඒක අඩු කරනවා නම් උපපීඩක. ඒ කියන්නේ වෙන්නේ දැන් මේ කර්මයට සමාන වෙන්න ඕන මේ කර්මය. එහෙමනම් උපඝාතක. හරිනේ? ඒක කර්මය සම්පූර්ණයෙන් ඒ ක්‍රියාව නැති කරනෝනේ ඝාතනය කරලා දාන. ඒ කර්මය ඝාතනය කරලා දානවා. හරිද? දැන් මේක පීඩාව උපපීඩක කියලා කිව්වේ දැන් මේකට තව සපෝට් එකක් දෙනවා.
තව එකකින්. මේ කර්මයට මේ පැත්තෙන් එකක්ද එහෙමද වෙන්නේ? මේකට මෙහෙන් දෙනවා නම් මේක උපස්තම්භණය වෙන්නත් පුළුවන්. උපස්තම්භණය කියලා ගන්න වෙන්නේ. නැත්නම් මේකට දෙනවා මේ පැත්තෙන් එක. මේකත් උපස්තම්භණය. මේකත් උපස්තම්භණය. මේකට සමානව එකක් තියෙනවා නම් උපපීඩක වෙන්න ඕන. උපඝාතක වෙන්න ඕන. මේකට සමාන එක ඒකේ සම්පූර්ණයෙන් ක්‍රියාව කැන්සල් කරලා දානවා. මේකෙන් ඇවිල්ලා උපඝාතනය කළා. ඒ කර්මය ඝාතනය කළා දානවා. පුද්ගලයා නෙවෙයි කර්මය ඝාතනය කළා දානවා. හරි අපි හිමුත් දැන් අපිට අවසන් කරන්න පාඩම අපිට ඊළඟට තියෙන්නේ 163 පිටුව විපාක දානානු ක්‍රම කර්ම චතුස්කය. අපි ඊයේ සතියේ පාඩමයි මේ කරේ බොහෝ පිරිසක් පැමිණියේ නැති නිසා අපි මේකේ තව ගැටලු තියෙනවා නම් අපි ඊළඟ දවසේ තව පොඩ්ඩක් මේක ගැන අධ්‍යයනය කරලා මේක ඉතාම වැදගත් මේවා. අපි කර්ම කියලා කරනවා පින් කරනවා මේවා කරනවා නමුත් මේවා ගැන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි දන්නේ නැහැ නිකන් අපිට මෙහෙම පැහැදිලි කරලා අපි සාමාන්‍යයෙන් ධර්මදේශනයකදී අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා මේක. ඒක නිසා මේ ඉගෙන ගන්න එක ඉතාම වැදගත්. හරි අපි එහෙම නවත්තමු.